4 5 7 ගනුදෙනු සුද්ධලාභයට බලපා ඇත. 4 5 7 ගනුදෙනු පමණක් සුද්ධලාභයට බලපා ඇත. දැන් පුතේ සුද්ධලාභය කියන එක හැදෙන්නේ කොහොමද පුතේ? සුද්ධලාභය හැදෙන්නේ පුතේ ආදායම් ඍණ වියදම් කියන එක. එතකොට සුද්ධලාභයට බලපානවා කියන්නේ පුතේ ඒ ගනුදෙනු ආදායම් වලට බලපානවා වියදම් වලට බලපානවා. සරලව කිව්වොත් ඒ 4 5 7 ගනුදෙනු ආදායම් සහ වියදම් ලෙස අපි හිතන්න ඕනේ. එතකොට 4 5 7 ගනුදෙනු වල යම් හේකින් ප්‍රාග්ධනයේ අඩු වැඩි වීමට බලපෑමක් තිබ්බොත් ඒ ගනුදෙනු අපි ආදායම් සහ වියදම් ලෙස හඳුන ගන්න ඕනේ. එහෙනම් දැන් මගේ පුතාලා තේරුම් ගන්න මේ 4 5 7 කියන ගනුදෙනු පමණක් සුද්ධ ලාභයට බලපෑ ඇත කිව්වම ඒ 4 5 7 ගනුදෙනු තමයි පැහැදිලි කරන්න ඕනේ. තව පොඩි දෙයක් කියනවා මේ එක් එක් ගනුදෙනුවේ වටිනාකම විස්තර කරන්න කියලා තියෙනවා මේ එක් එක් ගනුදෙනුවේ වටිනාකම සමග ඒ විස්තර කරන්න සුද්ධ ලාභයේ ගණනය කරන්න සුද්ධවත්කම් වල වැඩිවීම කොපමණද මේක තමයි අහන්නේ. දැන් එතකොට එහි වටිනාකම සමග විස්තර කරන්න සුද්ධ ලාභයේ ගණනය කරන්න සුද්ධවත්කම් වල වැඩිවීම කොපමණද කියලා අහලා තියෙනවනේ. ඉස්සල්ලාම අපි ගනුදෙනු ටික පැහැදිලි කරන්න ඕනේ. එහෙනම් මේ ගනුදෙනු ටික මෙන්න මේ ගනුදෙනු ටික පැහැදිලි කරන්න සිදු වෙලා යයි හැඟෙන ගනුදෙනු. එතකොට මේකේ විශේෂයෙන්ම 4 5 7 මේ 4 5 7 ආදායම් හෝ වියදම්. ආදායම් හෝ වියදම්. අනිත් ඒවා ආදායම් වියදම් වෙන්නේ නැහැ. අන්න එහෙමයි අපි මේකෙදි හිතන්නේ. සුද්ධ ලාභයට පමණක් බලපා ඇත කිව්වම ඒ 4 5 7 කියන ගනුදෙනු ආදායම් හෝ වියදම් කියන කොටසට තමයි අදාළ වෙන්නේ. හරි. දැන් එහෙනම් අපි පැහැදිලි කර ගැනීම පටන් ගමු. පළවෙනි ගනුදෙනුව. හරි. හරි. පළවෙනි ගනුදෙනුව 60000ක් මුදල් වැඩි වෙලා 60000ක් ප්‍රාග්ධනය වැඩි වෙලා. මේක වෙන්න පුළුවන් හේතු දෙකයිනේ. ප්‍රාග්ධනය වැඩි වෙන්න පුළුවන් කාරණා දෙකක් නිසා. මොනවාද කාරණා දෙක? එක ආදායම අනිත් එක අමතර ප්‍රාග්ධනය. දැන් මගේ පුතාලා කියන්න ඔය දෙකෙන් මෙතන ගන්නේ ආදායම 60000ක් හම්බුණා කියලාද අමතර ප්‍රාග්ධනය 60000ක් කියලාද? ඔව් ආදායම ගන්න බෑ. ඇයි ආදායම ගන්න බැරි? 4 5 7 විතරයි ආදායම් වියදම් තියෙන්නේ. අනිත් හිමිකම් අඩු වැඩි වීම වලට ආදායම් වියදම් ගන්න බෑ. එහෙනම් පළවෙනි ගනුදෙනුව මොකක්ද? පළවෙනි ගනුදෙනුව තමයි අයිතිකරු විසින් ව්‍යාපාරයට රුපියල් 60000ක මුදලක් යෙදවීම. ලියන්න. පළවෙනි ගනුදෙනුව තමයි අයිතිකරු විසින් පළවෙනි කොන් අපි පැහැදිලි කරන්න හදන්නේ. ලියන්න. අයිතිකරු විසින් රුපියල් 60000ක මුදලක් ව්‍යාපාරයට යෙදවීම. අයිතිකරු විසින් රුපියල් 60000ක මුදලක් ව්‍යාපාරයට යෙදවීම. එහෙනම් ඔන්න මම එක පැහැදිලි කරනවා මෙතනත්. හරි. අභ්‍යාස අංක 12 A level 2000 මේන් ටියුට් ප්‍රධාන නිබන්ධනයේ මේන් ටියුට් එකේ අංක 1 පළවෙනි එක අයිතිකරු විසින් රුපියල් 60000ක් ව්‍යාපාරයට යෙදවීම අයිතිකරු විසින් රුපියල් 60000ක් ව්‍යාපාරයට යෙදවීම. අංක 2 2000ක් මුදල් අඩු වෙලා. මුදල් 2000ක් අඩු වෙලා කියන්නේ සල්ලි ගෙවලා. 3500ක් කාර්යාල ලිපිද්‍රව්‍ය වැඩි වෙලා කියන්නේ කාර්යාල ලිපිද්‍රව්‍ය අරන්. 1500ක් ණයට අරන් තියනවා කියලා තමයි ණය හිමියෝ වැඩි වීමෙන් පෙන්නන්නේ. එතකොට 1500ක් ණය හිමියෝ වැඩි වෙලා. එතකොට සිදු වෙලා ඇත්තේ මොන වගේ ගනුදෙනුවක්ද? දැන් ඔයාලා දැන් හිතන්න ඕනේ. මේක අත්දැකීමෙන් හිතන්න පුළුවන්. නිකන් ඒ ගනුදෙනුව මොනවා ගනුදෙනුවක්ද? ගනුදෙනුව පැහැදිලි කරන්න අපිට තියෙන්නේ.
අපිට දැන් වාර්තා කරලා තියෙනවා ගනුදෙනුව පැහැදිලි කරන්න කියලා. හොඳයි මෙන්න මෙහෙමයි සිදු වෙලා තියෙන්නේ. ඔන්න බලන්න වෙලා තියෙන සිද්ධිය හරි. රුපියල් 3500ක මේ සිදු වෙලා තියෙන සිද්ධිය බලන්න. රුපියල් 3500ක ලිපි ද්‍රව්‍ය. ඒ කියන්නේ රුපියල් 3500ක ලිපි ද්‍රව්‍ය. ලිපි ද්‍රව්‍ය රුපියල් 2000ක් මුදලින් ගෙවා. මුදලින් ගෙවා. ඉතිරි රුපියල් 1500ක අගය ණයට ලබා ගැනීම. එතකොට ඔන්න ඕක තමයි කතාව. එතකොට මේකේ වෙන්න ඕනේ 3500ක ලිපි ද්‍රව්‍ය ගද්දී 2000ක් සල්ලි වලින් ගෙවලා තියෙනවා. ඉතිරි 1500 වටිනාකම පසුව ගෙවීමේ පොරොන්දුවට අරන්. එහෙම නැත්නම් ණයට අරන්. එතකොට මේ කතාව තුළ ඔහොමයි ඔබගේ පැහැදිලි කිරීම එන්න ඕන. හරි. එහෙනම් අපි කොහොමද මේක ලියන්නේ? 3500ක ලිපි ද්‍රව්‍ය ගැනීමේදී රුපියල් 2000ක් මුදලින් ගෙවා ඇති අතර ඉතිරි රුපියල් 1500ක වටිනාකම සහිත තොගය ණයට ලබාගෙන තියෙනවා. එහෙනම් අපි ලියමු. කොහොමද? රුපියල් 3500ක ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමේදී රුපියල් 3500ක ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමේදී රුපියල් 2000ක් මුදලින් ගෙවා රුපියල් 2000ක් මුදලින් ගෙවා ඉතිරිය රුපියල් 1500ක අගය ණයට ලබාගෙන. ඉතිරි රුපියල් 1500ක අගය ණයට ලබාගෙන. රුපියල් 3500ක ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමේදී රුපියල් 2000ක් මුදලින් ගෙවා ඉතිරි රුපියල් 1500ක අගය ණයට ලබා ගැනීම. හරි අංක 3. අංක 1 හරි අංක 2 හරි අංක 3. අංක 3 16000ක් අපි බලන්න අංක 3 16000ක් මොකක්ද වෙලා තියෙන්නේ? මුදල් අඩු වෙලා මේ ලාච්චුවේ සල්ලි වලින් 16000ක් ගෙවලා. ලී බඩු වැඩි වෙලා තියෙනවා කීයද? 16000ක්. ඒ කියන්නේ රුපියල් 16000ක ලී බඩු ලබා ගැනීම තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ රුපියල් 16000කට අත්පිට මුදලට ලී බඩු ගැනීම. එහෙනම් රුපියල් 16000ක ලී බඩු මුදලට ලබා ගැනීම. ඒක තමයි ගනුදෙනුව. රුපියල් 16000ක ලී බඩු මුදලට ලබා ගැනීම. කොහොමද ඔක එන්න ඕනේ? අංක 3 රුපියල් 16000ක ලී බඩු මිලදී ගැනීම. රුපියල් 16000ක ලී බඩු මිලදී ගැනීම. අංක 4 අංක 4 අංක 4 අංක 4 තියෙන්නේ 6000ක් මුදල් වැඩි වෙලා 5000ක් ණය ගැතියෝ වැඩි වෙලා 11000ක් ප්‍රාග්ධනිය. බලන්න මේ ව්‍යාපාරය මොකක්ද කියලා ඉස්සරලා. මේ ව්‍යාපාරයේ සේවා. මේ බලන්න මේ ව්‍යාපාරයේ කමල් සේවා ව්‍යාපාරයක් ආරම්භ කරලාද කියලා තියෙනවා. මේක සේවා ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරයේ සේවා ව්‍යාපාරයක්. දැන් මේ සේවා ව්‍යාපාරයක මුදල් 6000ක් වැඩි වෙලා ණය ගැතියෝ 5000ක් වැඩි වෙලා ප්‍රාග්ධනිය 11000ක් වැඩි වෙලා මොකක්ද වෙන්නේ ඇත්තේ? ඔයාලට පේනවද බලන්න? අත්පිට මුදලට රුපියල් 6000ක සේවාද ණයට රුපියල් 5000ක සේවාද සැපීම. එතකොට සේවාව සපයනකොට ඒ සේවාවේ මෙතන 6000 අත්පිට මුදලට. අත්පිට මුදලට 6000යි. මෙතන 5000 ණයට. ණයට. එතකොට ණයට සේවා. එතකොට මේ දෙකේම එකතුව තමයි 11000. 11000 මේ තියෙන්නේ. එතකොට ආදායමක් සේවා ආදායමක්. ඒ සේවා ආදායම එන්නේ මෙහෙමයි. අත්පිට මුදලට 5000යි 6000යි ණයට 5000යි. ওই දෙකේ එකතුව 11000යි.
හරි. එතකොට එනවා අත්විට මුදලට රුපියල් 6000කද ණයට රුපියල් 5000කද සේවා සැපීම. අත්පිට මුදල් රුපියල් 6000කද ණයට රුපියල් 5000කද සේවා සැපීම. හරි. අංක 5. අංක 5 බලන්න 3500ක් මුදල් අඩු වෙලා මේ 3500ක් මුදල් අඩු වෙලා 3500ක් ප්‍රාග්ධනය. දැන් ප්‍රාග්ධනය අඩු වෙන්න නැත්නම් ප්‍රාග්ධනය අඩු වෙන්නේ කාරණා දෙකක් නිසා. එකක් ගැනිලි. එකක් වියදම්. දැන් මට දැනගන්න ඕනේ දරුවනි මේක මොකක්ද? වියදමක්ද ගැනිලිද? මේකේ ගැනිලි කියලා ගන්න බෑ. ඇයි ගැනිලි කියලා ගන්න බැරි? මේකේ තියෙන අතිරේක තොරතුරු වල අංක 4 5 7 ගනුදෙනු සුද්ධ ලාභයට බලපානම කියලා. ඒ නිසා ගන්නවා නම් ගන්න වෙන්නේ වියදමක් වශයෙන්. වියදමක් වශයෙන් තමයි ගන්න වෙන්නේ. ඒතර කොහොමද අපි මේ වියදම දාන්නේ? ඔව් වියදම ගන්නවා නම් මේ වියදම දාන්නේ රුපියල් 3500ක වියදමක් විහිවීම නැත්නම් වියදමක් දැරීම. එහෙනම් අපි දාන්නේ කොහොමද? රුපියල් 3500ක වියදමක් ඇතිවීම. රුපියල් 3500ක වියදමක් ඇතිවීම. 4ත් හරි 5ත් හරි. ඊළඟට අපි 6 ගත්තම මුදල් 1000යි ණය හිමියෝ 1000යි. මුදල් 1000යි ණය හිමියෝ 1000යි. 6 වෙනි එකේ. මොකද්ද සිදු වෙලා ඇති ගනුදෙනුව? ඔව් මුදල් ණය හිමියොත් අඩු වෙලා මුදලුත් අඩු වෙලා වෙන්නේ නැත්තේ ගනුදෙනුව මොකද්ද? ණය හිමියන් සඳහා රුපියල් 1000ක මුදලක් ගෙවීම. ණය හිමියන් සඳහා රුපියල් 1000ක මුදලක් ගෙවීම. ණය හිමියන් සඳහා රුපියල් 1000ක මුදලක් ගෙවීම. එතකොට ඉතින් මුදල් අඩු වෙනවා, ණය හිමියෝ අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ණය හිමියන් සඳහා රුපියල් 1000ක මුදලක් ගෙවනකොට තෙන්නද? ණය හිමියන් සඳහා රුපියල් 1000ක මුදලක් ගෙවනකොට ණය හිමියෝ මුදලු දෙකම අඩු වෙනවා. එහෙනම් අපි ගනුදෙනුව දාමු. අංක 6 රුපියල් 1000ක් ණය හිමියන්ට ගෙවීම. ණය හිමියන්ට ගෙවීම. ඒ කියන්නේ වෙලා තියෙන ගනුදෙනුව පැහැදිලි කරන්න තියෙනවා. හරි. ඊළඟ එක අංක 7 මේ ඔක්කොම ඉවරයිනේ. අංක 7. අංක 7 බලන්න ලිපි ද්‍රව්‍ය 1500ක් අඩු වෙනවා. දැන් ලිපි ද්‍රව්‍ය අඩු වෙනවා නම් අඩු වෙන්න පුළුවන්නේ පාවිච්චි කරලානේ. වෙන ක්‍රමයක් නැහැනේ ලිපි ද්‍රව්‍ය අඩු වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඕනනම් ඉතින් ඔය වේයෝ කාලා හරි නැති වෙලා හරි අපවිත්‍ර වෙලා එහෙම අඩු වෙන්න පුළුවන්. එහෙම කියන්න බෑ අපිට මෙතන විශේෂයෙන්. එමන අපිට ඒක දෙන්න බෑ හේතුව. දැන් සාමාන්‍ය ලිපි ද්‍රව්‍ය අඩු වෙනවා නම් අඩු වෙන්නේ පාවිච්චි කරලා. එතකොට ලිපි ද්‍රව්‍ය 1500ක් පාවිච්චි කරලා තියෙනවා. ඒක වියදම. මොකද ප්‍රාග්ධන අඩු වෙන කාරණා දෙකක් නිසා. එකක් වියදම්, එකක් ගැනිලි. ගැනිලි අයින් වුණාම මෙතනදී ගැනිලි එන්න බෑනේ. එහෙනම් වියදම්. හරි. දැන් අපි මොකද කරන්න ඕනේ? මේක වාර්තාගත කරන්න ඕනේ. අපි බලමු. 7 රුපියල් 1500ක ලිපි ද්‍රව්‍ය භාවිතා කිරීම. රුපියල් 1500ක ලිපි ද්‍රව්‍ය භාවිතා කිරීම. රුපියල් 1500ක ලිපි ද්‍රව්‍ය භාවිතා කිරීම. හරි. ඊළඟ 8 වෙනි එක. 8 වෙනි එක ගන්න බෑ. දැන් මෙතන බලන්න මේ 4 5 7 පමණක් සුද්ධ ලාභයට බලපානවා කියලා තියෙනවනේ. දැන් 8 වෙනි එකේ වෙලා තියෙන්නේ මේ බලන්නකෝ. 8 වෙනි එක සිදු වෙලා තියෙන දේ බලන්න. මේ බලන්න. හිමිකම අඩු වෙලා. හිමිකම අඩු වෙලා නම් මේක අනිවාර්යයෙන් මොනවා වෙන්න ඕනද? ගැනිලි. එහෙම නැත්නම් වියදම්. දැන් අපි නිකන් කල්පනා කරමු. 8 වෙනි එක වියදමක් වශයෙන් ගන්න බෑ. ඇයි ගන්න බැරි? අතිරේක තොරතුරු වල කියනවා
4 5 7 පමණයි ආදායම් වියදම් වෙන්නේ කියලා. එහෙනම් 8 වියදමක් වෙන්නේ නැහැ. වියදමක් වෙන්නේ නැත්නම් තව වෙන්න තියෙන එකම දේ මොකද්ද? ගැනිලි විතරයි. එහෙනම් 8 වෙනි එක අපි මොකක් කියලා දකින්නේ? රුපියල් 5000ක ගැනිලි සිදු කිරීම කියලා තමයි අපිට දකින්නේ. රුපියල් 5000ක මුදල් ගැනිලි සිදු කිරීම. 8 වෙනි කියලා යන්න පුළුවන්. රුපියල් 5000ක ගැනිලි සිදු කිරීම. රුපියල් 5000ක ගැනිලි සිදු කිරීම. ඊළඟට තියෙනවා ජනවාරි මාසයේ ලාභය හෝ අලාභය හොයන්න කියලා. රෝම ඉලක්කම් දෙකේ. අපි දැන් ලාභය හෝ අලාභය හොයමු. හරි ලාභය හෝ අලාභය හොයන්න නම් ආදායම් සහ වියදම් ඕනේ. ජනවාරි මාසයේ ලාභය හෝ අලාභය හොයන්න කියලා තියෙනවා. හරි මේ බලන්න. ජනවාරි මාසයේ ලාභය හෝ අලාභය. රෝම ඉලක්කම් දෙක. ඇත්තටම මේ සේවා ව්‍යාපාරයක් නේ. අපිට කියලා නෑ කොහොමද හදන්න ඕනේ කියලා. අපි පොඩි ආකෘතියක් හදලා හොයමු ලාභය හෝ අලාභය. මෙහෙම. ජනවාරි මාසයේ ලාභය අලාභය කොහොමද කරන්නේ? ලාභය අලාභය. එයාට තියෙනවා සේවා ආදායම්. හරි. සේවා වියදම්. මේ ආදායම් ප්‍රකාශනයක් හදන්න කියලා නෑ. හරි. ඉතින් අපි ආදායම් ප්‍රකාශනය හරහාම හදමු. මොකද කොහොම හැදුවත් එකයි. දල ලාභය. වෙනත් ආදායම්. අඩු කළා වියදම්. අඩු කළා වියදම්. දැන් අපි හදන්න. හරි. දැන් එතකොට පෑන වෙනස් කරමු. පළවෙනි එක තියෙන සේවා ආදායන්නේ. සේවා ආදායම්. සේවා ආදායම් 11000ක් තියෙනවා. අත්පිට 6000යි ණයට 5000යි දෙක එකතු වුණාම 11000යි. සේවා ආදායම් 11000ක් තියෙනවා. සේවා වියදම් කියන්නේ ලිපි ද්‍රව්‍ය වලට ගිය වියදමනේ. ඒ කියන්නේ 1500. දල ලාභය කීයක් තියෙනවද? 9500. දල ලාභය 9500. වෙනත් ආදායම් අඩු කරා. වියදම් තියෙනවා 3500. 6000ක් තියෙනවා සුද්ධ ලාභය. සුද්ධ ලාභය 6000. හරි. මේ සේවා ආදායම් 11000 ගත්ත හැටි පැහැදිලිනේ. අර 4 5 7 ගනුදෙනු වල 4 5 7 ගනුදෙනු වල ධන ඉලක්කම් ආදායම් ඍණ ඉලක්කම් වියදම්. මේ එකක් තියෙනවා සේවා ආදායම් 11000යි. වියදම තියෙනවා 3500යි. ඊළඟට ලිපි ද්‍රව්‍ය භාවිත කරලා තියෙනවා 1500. එතකොට මේ අභ්‍යාස අපි සාකච්ඡා කරලා ඉවරයි. මෙතන අහන සුද්ධවත්කම් වල වැඩිවීම කොපමණද? ඒ සුද්ධවත්කම් වල වැඩිවීම කොපමණද කිව්වම ආරම්භක 60000ක් තියෙනවනේ. හරි. දැන් අපිට එහෙනම් වැඩිවීම කොපමණද කියනවනේ මෙතන උත්තරේ ගමු. සුද්ධවත්කම් වල වැඩිවීම කොපමණද කියන එකට උත්තරේ ගමු මෙතන. ප්‍රාග්ධන තීරුවේ වටිනාකම ගන්න එකතු කරලා. ප්‍රාග්ධන තීරුව එකතු ගන්න. 61000ක් තියෙනවා. 61000යි. ප්‍රාග්ධන තීරුව අගේ තියෙනවා 61000ක්. දැන් ওই 61000 දාලා අපි හදමු. 61000ක් තියෙනවනේ. හරි. මේ බලන්න. 61000ක් තියෙනවා නම් අපි සුද්ධවත්කම් වැඩිවීම ගන්නේ අවසාන සුද්ධවත්කම් ඍණ ආරම්භක සුද්ධවත්කම්
ආරම්භක සුද්ධවත්කම්. දැන් අවසාන සුද්ධවත්කම් කීයද? 61 10නේ. හරි. ආරම්භක සුද්ධවත්කම් කීයද? 60 10නේ. ඒතර 61 10න් 60 10ක් අඩු වුණාම කීයද? 10යි. සුද්ධවත්කම් වල වැඩි වීම 10යි. මේ ටියුට් එක ගන්න. මේ ටියුට් එක. පසුගිය විභාග ප්‍රශ්න පොත. පසුගිය විභාග ප්‍රශ්න පොත. මේක හදන්න CR පොතක් භාවිතා කරන්න කියලා මං කිව්වේ. මේක අපි 2008 දක්වා හැදුවා. හරි. අපි 2008 දක්වා මේක හැදුවා. ඔයාලට මතක ඇති මේ ටියුට් එක පාස් පේපර්ස් පොත පසුගිය විභාග ප්‍රශ්න පොත. A level 2009 ට හරි 2009 උසස් පෙළ 2009 ලකුණු 20යි. හරි. අලුත් විභාගයේ ක්‍රමයට අනුව ලකුණු 20ක් යනවා. 2009 හරි. මගේ දැන් 2009 දීලා තියෙනවා තොරතුරු ටිකක්. මේ තොරතුරු ටික පදනම් කොටගෙන අපිට කියනවා මේ ආකෘතියකට තොරතුරු දාන්නලු. දාද්දී වැඩි වේ නම් ධනද අඩු වේ නම් ඍණද දාන්න කියලා තියෙනවා. පොඩි දෙයක් තියෙනවා මම ඔයාලට පැහැදිලි කරන්න ඕනේ. මෙතන කියන්නේ මෙම ගනුදෙනු කියලා මේ බලන්න මෙතන කියනවා මේ මෙම ගනුදෙනු කියලා. මෙම ගනුදෙනු කිව්වම මේකේ කියලා නෑ කොහොමත් ජනවාරි 4 සිට 1.31 කියලා ඔහොම කියලා නෑ. එතකොට මේ නිශ්චිතව ගනුදෙනු අංක ටිකක් කියලා නැති නිසා මෙම ගනුදෙනු කියලා කියන්නේ මේ උඩ තියෙන ඔක්කොම ඒවා. එතකොට මේකේ ආරම්භක ශේෂය අපි දාන්න ඕනේ. මේ ගාන හදනකොට ඒ වගේ ආරම්භක ශේෂය දානවා. ඇයි ඒක දාන්න හේතුව? මෙතන කියලා නෑ මේ ජනවාරි 4 සිට ජනවාරි 31 දක්වා ගනුදෙනු පමණක් වැඩි වේ නම් ධනද අඩු වේ නම් ඍණද කියලා එහෙම කියලා නෑ. සාමාන්‍ය එහෙම කියපු ඒ වගේ අපි දැම්මේ නෑ ආරම්භක ශේෂ. මෙතන කියන්නේ මෙම ගනුදෙනු වල මෙම ගනුදෙනු කිව්වම අර ආරම්භක ශේෂත් බලපානවා ඒකට. හරි. හැබැයි අතිරේක තොරතුරු ගන්න බෑ. මොකද අතිරේක තොරතුරු ගන්න කියලා නෑ. ගනුදෙනු ටික උඩ තියෙන්නේ. මෙම ගනුදෙනු වල කියලා කිව්ව ගමන් ආරම්භක ශේෂත් දාන්න ඕනේ. ඒ කියන්නේ ගනුදෙනු අංක නිශ්චිතව කියලා නෑනේ. 1 සිට 8 දක්වා. 1 සිට 10 දක්වා. එහෙම කියලා තියෙනවා නම් අපි ඒ ටික විතරයි දාන්නේ. එහෙම මේකේ එක කියලා නෑ. මේකේ කියලා තියෙන්නේ මෙම ගනුදෙනු වල කියලා. එහෙම කිව්වම ආරම්භක ශේෂත් සහිතව තමයි පුතේ අපි සටහන් කරන්න ඕනේ. හරි. මම හිතන එක පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි. දැන් අපි ආකෘතිය ඇඳගෙන වැඩේ පටන් ගමු. මගෙත් එක්ක අඳින්න පටන් ගන්න. ගාන හදන්න යන්න. හරි. 2009 උසස් පෙළ ගාන හදන්න යන්නේ. වත්කම් වගකීම් හිමිකම්. වත්කම් වගකීම් හිමිකම්. තොග මුදල් ණය ගැතියෝ. බැංකු ණය ණය හිමියෝ. ණය හිමියෝ. අපි මුලින්ම ආරම්භක ශේෂ දාමු. ආරම්භක ශේෂ මුලින්ම දාමු. ඒකේ තොගේ වශයෙන් තියෙනවා 50000ක්. තොගේ 50000යි. මුදල් 25000යි. මුදල් 25000යි. බැංකු ණය 20000යි. බැංකු ණය 20000යි. හිමිකම 55000යි. හරි. හිමිකම 55000යි. දැන් හිතන්න දැන් සාමාන්‍යයෙන් දැන් ඔය ළමයිට අභ්‍යාස කරනකොට පැන නගින දේවල් කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි සමහර අභ්‍යාස ළමයිට පුළුවන්. අපි කරනකොට ළමයිට මේ අභ්‍යාසය දෙන්න පුළුවන්. සමහර අභ්‍යාස ළමයිට බෑ. දැන් ඔය පුළුවන් නම් Tamanට අභ්‍යාසය මොකද කරන්නේ? Tamanට පුළුවන් නම් ඒ දේ වඩා හොඳින් කරන්න ඕනේ. ඒ කියන්නේ එයා තමයි වැඩිම පන්ති ඉන්න ඕනේ කෙනා.
ඇයි ඒ පුළුවන් දේ තව පාරක් හොඳට කරනකොට තමයි ඒක Tamanගේ දිගු කාලීන මතකයට යන්නේ. බැරි කෙනෙක් මේක ඉගෙන ගද්දි මොකද කරන්න ඕන? එයා අනිවාර්යෙන් අවධානයෙන් ඉඳලා ඉගෙනගෙන ආපහු ගෙදරදී හදන්න ඕන. පුළුවන් කෙනෙකුට ගෙදරදී හදන්න ඕනේ නැහැ. මොකද පුළුවන් වුණා නිසා. බැරි කෙනෙක් සාමාන්‍ය මේක අමාරු වගේ හිටිය කෙනෙක් හැදුවම ආපහු ගෙදරදී අනිවාර්යෙන් හදන්න ඕන. එතකොට තමයි පුළුවන් වෙච්ච කෙනාගේ තැනට එන්නේ. දැන් අපි ඊළඟට ගනුදෙනු අංක 1 දානවා. ඒ කියන්නේ ජනවාරි 4 1/4 15000ක පිරිවැව් භාණ්ඩ 30000කට ණයට විකුණනවා. තොගේ අඩු වෙනවා 15000ක්. 30000කට ණයට විකුණනකොට ණය ගැතිය වැඩි වෙනවා 30000. මේ තුලින් ගොඩනැගිච්ච ලාභය 15000යි. ඒ ගොඩනැගිච්ච ලාභය 15000 හිමිකමට එකතු වෙනවා. ගොඩනැගිච්ච ලාභය 15000 හිමිකමට එකතු වෙනවා. 1/8 ජනවාරි 8නේ. මාසයක ණය කාල සීමාවකට යටත්ව ඒක යටත්ව කියන එක හදා ගන්න. රුපියල් 10000ක භාණ්ඩ මිලදී ගන්නාලදී ණය කාල සීමාවකට යටත්වන ගත්තේ. ඒතර භාණ්ඩ වැඩි වෙනවා 10ක්. ණයට ගත්ත නිසා පුතේ ණය හිමියෝ වැඩි වෙනවා 1000ක්. ණයට ගත්ත නිසා ණය හිමියෝ වැඩි වෙනවා 1000ක්. 1/8 ඊළඟට 1/12 2009 1/4 දින අලෙවි කළ 5000ක විකුණුම් මිල වූ භාණ්ඩ ගනුදෙනු කරුවන් විසින් ආපසු එවන ලදී. ඒ කියන්නේ විකුණුම් මිල 5000ක වෙච්ච භාණ්ඩ ගනුදෙනු කරුවන් ආපසු එවලා. දැන් මේ කවදද කියන්නේ ජනවාරි 12. 1/4 දින අලෙවි කළ විකුණුම් මිල 5000ක් වූ භාණ්ඩ ගනුදෙනු කරුවන් ආපසු එවලා තියෙනවා. එතකොට අපිට තේරුම් ගන්න ඕනේ මේ විකුණුම් මිල 5000 කෙවුවා ආපසු හරවල එවලා තියෙන්නේ. විකුණුම් මිල 5000 එකේ පිරිවැය කීයද? අපි ඒක තේරුම් ගන්න ඕනේ. හරි ඒකට අපි පෙර වැඩක් කරමු. පෙර වැඩක්. මෙහෙම නෙවෙන්නේ. පෙර වැඩ. කොම්බුවත් එක්කම ලියන්න ඕනේ. හරි වරද්ද ගන්න එපා. හරි 2009 1/4 1/4 විකුණුම් මිල තියෙනවා පිරිවැය තියෙනවා. විකුණුම් මිල පිරිවැය. එතකොට විකුණුම් මිල කීයද? මේ විකුණුම් මිල තියෙනවා 1/4 දවසේ 30000ක්. ඒ භාණ්ඩ තොගේ පිරිවැය කීයද? 15000යි. දැන් මේ 30000 විකුණුම් මිල එකකින් 5000ක් තමයි එන්නේ. හරි දැන් එහෙනම් ඒකට අදාළ පිරිවැය දැන් කියන්න බලන්න. මේ බලන්න. දැන් මේ බලන්න. 15000 කියන්නේ දැන් දෙකට එක අනුපාතයෙන් යන්නේ. පිරිවැය එකයි නම් විකුණුම් මිල දෙකක්. එහෙනම් මෙතන පිරිවැය කීයද එන්නේ? පිරිවැය කීයද එන්නේ? පිරිවැය 2500 එන්නේ. 2500. පිරිවැය 2500. පිරිවැය. දැන් පිරිවැය මොකද කරන්නේ අපි? පිරිවැය තොගයට එකතු කරනවා. මේ විකුණුම් මිල මොකද අපි කරන්නේ? ආපහු හරවල එවද්දි විකුණුම් මිල. විකුණුම් මිල පුතේ ණය ගැතියන්ගෙන් අඩු කරනවා. ඇයි මේ දේ කරන්නේ? ඇයි මේ දේ කරන්නේ? විකුණනකොට අපි ණය තොගයෙන් අඩු කරලා ණය ගැතිය වැඩි කරලා ඒ තබපු වාර්තාවේ නිවැරදි කිරීම තමයි මෙතන කරන්නේ. විකුණනකොට ණය ගැතිය වැඩි කරලානේ තියෙන්නේ. දැන් විකුණුප එකක් ආපහු එවනකොට අර වැඩි කරපු ඒ ණය ගැතියෝ අපි අඩු කිරීමක් සිදු කරනවා. දැන් විකුණද්දි තොගේ අඩු කරනවනේ. හැබැයි ආපහු හරවලා එවනකොට ඒ තොගය ව්‍යාපාරයට ලැබෙන නිසා අපි මොකද කරන්නේ? තොගයට එකතු කරනවා. ඊළඟට මේ සංඛ්‍යා දෙක අතර වෙනස තියෙනවනේ. මේ සංඛ්‍යා දෙක අතර වෙනස අපි හිමිකමෙන් අඩු කරනවා. 2500. ඇයි
හේතුවක් තියෙනවා. දැන් අපි ණයට විකුණද්දී මේක ලාභයක් ලෙස දාගත්තානේ. වට ඕනනම් බලන්න පුළුවන් 1.4 15000ක ලාභයක් දාලා තියෙනවා. නමුත් ඒවා දැන් ආපහු හරවල එවලන්නේ ටිකක්. ඒ ආපහු හරවල එවලා කියන්නේ ඒ ලාභය අඩු වෙන්න ඕන. අන්නේ ලාභය අඩු වෙන්න ඕන නිසා අපි හිමිකම 2500ක් අඩු කරලා දානවා. ඒ වැඩි වෙච්ච ලාභය අඩු වෙන්න ඕන. මේ තමයි ආපසු එවුන් කතාව. ආපසු එවුන් කතාව. මේ තමයි ආපසු එවුන් කතාව. එකත් ආපසු එවුන්. ආපසු එවුන් කතාව. 1000ක් නෙමෙයි මෙතන 10000ක් තියෙන එක යට එකේ. 1000ක් දෙකේ 10000ක් තියෙන. හරි. 1.12 හරි. දැන් තොගය වැඩි කරනවා 2500ක්. ණය ගැතිය අඩු කරනවා 5000ක්. වෙනස 2500යිනේ. මේ වෙනස 2500 හිමිකම අඩු කරලා දානවා. වෙනස 2500නේ. හිමිකම අඩු කරලා දානවා. හරි. අරක අවශ්‍ය නම් ලියා ගන්න. විනාඩියක් දෙන්නම් මම ලියා ගන්න. ඕන කට්ටිය ලියා ගන්න. මේක සමහර ළමයිට එහෙම ඕනේ නැහැ වගේ. කට්ටිය ඕන කට්ටිය ලියා ගන්න. ඊළඟ 1.16 20000ක පිරිය වූ භාණ්ඩ 35000කට අත්පිට මුදලට විකුණන ලදී. එතකොට දැන් 20000ක් අඩු වෙනවා තොගය 35000ක් ලාච්චුවේ සල්ලි වැඩි වෙනවා. මේ තුල ලාභය 15000ක් නිසා හිමිකම වැඩි වෙනවා 15000ක්. ලාභය 15000ක් නිසා හිමිකම වැඩි වෙනවා 15000ක්. 1.16 ඊළඟට 1.18 රුපියල් 12000ක් ජනවාරි මාසයේ සේවක වැටුප් ගෙවන ලදී. එතකොට මුදල් අඩු වෙනවා 12000ක්. වැටුපක් කියන්නේ වියදමක්නේ. ඒ තුල හිමිකම අඩු වෙනවා 12000ක්. වැටුප කියන්නේ වියදමක්. ඒ තුල හිමිකම අඩු වෙනවා 12000ක්. 1.25 රුපියල් 200ක පොලිය ඇතුළුව මාසය සඳහා වූ රුපියල් 800ක ණය වාරික ගෙවන ලදී. රුපියල් 800ක ණය වාරිකයක් තමයි ගෙවන්නේ. දැන් ණය වාරිකයක් ගෙවනවා කියන්නේ ලාච්චුවේ සල්ලිනේ පුතේ අඩු වෙන්නේ. ණය වාරිකයක් ගෙවනවා කියන්නේ ලාච්චුවේ සල්ලි අඩු වෙන්නේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ 800ක් මේ විදියට ලාච්චුවේ සල්ලි අඩු වෙනවා. හැබැයි හැම වෙලාවකම අපි බැංකු ණයෙන් අඩු කරන්නේ පොතේ පොලි රහිත වටිනාකම. ඒතර බැංකු ණයෙන් අඩු වෙන්නේ පොලි රහිත වටිනාකම. පොලි අඩු වෙනවා හිමිකම් වලින්. පොලි අඩු වෙනවා හිමිකම් වලින්. 1.31 1.31 රුපියල් 4000ක පිරිවැය වූ තොග පොත් වලින් ලියා හරින ලදී. තොගය අඩු වෙනවා 4000ක්. තොගය අඩු වෙනවා 4000ක්. එක වියදමක් නේ. වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 4000ක්. ඒක වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 4000ක්. මෙන්න මේ ටික තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මේ ඔක්කොම ශේෂ ටික පල්ලෙහාට තුලනේ කරන්න ඕන. දැන් හැම ළමෙක්ම මේක පල්ලෙහාට බැලන්ස් කරන්න ඕන. හැම ළමෙක්ම පල්ලෙහාට තුලනේ කරන්න ඕන. දැන් මට ඉලක්කම් ටික ටක් ගාලා කියාගෙන යන්න. මේක ඉලක්කම් ටික 23500යි. මෙතන ඉලක්කම කියන්නේ 47200යි. මෙතන ඉලක්කම කියන්නේ 25000යි. මෙතන ඉලක්කම කියන්නේ බැංක් 19400. මෙතන ඉලක්කම කියන්නේ ණය හිමියෝ 10000යි.
හිමිකම ඉලක්කම කියන්නේ. හිමිකම කියන්නේ 66300. 66300. දැන් අපි මොකද කරන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් ඊළඟට හදන්න ඕනේ. මේ ටික දාගෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් හදන්න ඕනේ. ජංගම නොවන වත්කම්. හරි, ජංගම වත්කම්. මොකද්ද මේ අඳින්නේ? මේ අඳින්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මූල තත්ත්ව ප්‍රකාශයට. හිමිකම් හා වගකීම්. දැන් ඔයාලා අඳිනකොට මං අඳින විදිහටම අඳින්නේ නැහැ. මෙතන පල්ලෙහා මගේ ඉඩ නැහැනේ. ඒ නිසා තමයි මම මේ කෑල්ල අඳින්නේ මේ පැත්තේ. ඔයාලා පල්ලෙහාටම දිගටම අඳින්න ඕනේ මේක. මතක තියාගන්න. ඔයාලත් මං වගේ මේ විදිහට අඳින්න එපා. එයට හිමිකම්. හරි, ජංගම නොවන වගකීම්. ඊළඟට ජංගම වගකීම්. හරි, දැන් එතකොට දැන් මේ අයිටම් වල අපිට පැහැදිලිව පේනවා මෙතන මේ තොගය මුදල් ණය ගැතියෝ තියෙනවා. තොගයේ මුදල් ණය ගැතියෝ තියෙනවා නම් මේ තොගයේ මුදල් ණය ගැතියෝ තියෙනවනේ මේ ඔක්කොම ජංගම වත්කම්. හැබැයි ජංගම නොවන වගකීම් තියෙනවා, ජංගම වගකීම් තියෙනවා. හිමිකම ගද්දී තේන්න ආරම්භක ශේෂයට ලාභ එකතු කරලා ගැනිලි අඩු කරලා අමතර ප්‍රාග්ධන එකතු කරලා ගන්න ඕන. හරි, අපි හදමු මේ විදිහටම. මට ඔයාලා තොරතුරු කියන්න ඕන පුතේ. හරි, මට කියන්න දැන් ජංගම නොවන වත්කම් නැහැනේ මොනවත් ස්ථාවර වත්කම්. හරි, මේකේ තියෙන තොගය කීයද? තොගය දැන් මට වටිනාකම කියන මගේ පුතාලා තොගය කීයද? ඔව්, පළවෙනි රූලේ දාන්න 23500. හරි, ඊළඟට මට කියන්න ණය ගැතියෝ කීයද? ණය ගැතියෝ 25000යි. මට කියන්න මුදල් කීයද? මුදල් කීයද? 47200යි. හරි, දැන් මේ ටික එහා පැත්තට එකතු කරපුවම කීයක් එනවද? 95700යි. 95700යි. බුලුවත්කම් කියලා ඉන්නේ. තේන. දැන් ඊළඟට මෙතන හිමිකම්නේ. හා හිමිකමට යටින් ලියනවා ප්‍රාග්ධනය. ධන ලාභය. ඍණ ගැනිලි. මේකේ ගැනිලි එහෙම තිබ්බද? ගැනිලි හම්බුණාද? ගැනිලි නම් හම්බුන්නේ නැහැ. හරි, අමතර ප්‍රාග්ධන ගැනිලි අමතර ප්‍රාග්ධන අපි දාන්න නැතිව මොකද තේරුමක් නැහැ, හම්බ වෙලා නැහැ නේ. මේකේ ගැනිලි අමතර ප්‍රාග්ධනයක් නැහැ. එන වෙනස ලාභය කෙලින්ම. හරි. ප්‍රාග්ධනයේ ආරම්භක ශේෂණය කියන 55000ක් තියෙනවා. ලාභය කීයද? හරි, 55000ක් තියෙනවා. ලාභය කීයද? ඔන්න බලන්න ලාභය හොයන විදිය. හරි, ලාභය හොයන විදිය. ඔන්න මේක හොඳට ඔයාගේ ඔළුවට දාගන්න. හොඳට මම මේ කියන දේ මතක් කරලා. ගැනිලි සහ අමතර ප්‍රාග්ධනය නොමැති නම් ඔන්න ආයි කියනවා ගැනිලි සහ අමතර ප්‍රාග්ධනය නොමැති නම් මේකේ නෑනේ. හිමිකමේ වෙනස තමයි ලාභය. ගැනිලි සහ අමතර ප්‍රාග්ධනය නොමැති නම් ගැනිලි සහ අමතර ප්‍රාග්ධනය නොමැති නම් හිමිකම් දෙකේ වෙනස තමයි ලාභය. නැවත කියනවා. ගැනිලි සහ අමතර ප්‍රාග්ධනය නොමැති නම් මේ ආරම්භක හිමිකමයි අවසාන හිමිකමයි අතර වෙනස තමයි ලාභය. ඔන්න නෝට් එකක් දාගන්න ඔයාලා. එතකොට 11300යි. તો ලාභය හදා ඉන්න දෙයක් නැහැ. ඇයි හදා ඉන්න දෙයක් නැත්තේ? අමතර ප්‍රාග්ධනයයි ගැනිලි නැත්තම්
නොමැති නම් හිමිකමේ වෙනස ලාභය. හිමිකමේ වෙනස ලාභය. හරි ඒක ලියා ගන්න 66300යි. දැන් බැංකු ණය කීයද කියලා කියන්න බලන්න මට. මයි පුතාලා මට බැංකු ණය කීයද කියලා කියන්න බලන්න. 19400යි. 19400. ජංගම වගකීම් කියන්න බලන්න මට. ණය හිමියෝ. ණය හිමියෝ. ණය හිමියෝ කියන්න බලන්න. ණය හිමියෝ 10000යි. ණය හිමියෝ 10000යි. හරි. ණය හිමියෝ 10000යි. මේ ටික එකතු කරපුම් කීයද? මේ ටික එකතු කරපුම් කීයක් එනවද? 95700. මුළු වගකීම් හා හිමිකම්. මුළු වගකීම් හා හිමිකම්. රයිට්. පොඩි නෝට් එකක් ලියා ගන්න. මෙහෙම ලියා ගන්න. ලියා ගන්න. අමතර ප්‍රාග්ධනය හා ගැනිලි නොමැති විටක අමතර ප්‍රාග්ධනය සහ ගැනිලි නොමැති විටක ආරම්භක හිමිකම සහ අවසාන හිමිකම අතර වෙනස ආරම්භක හිමිකම හා අවසාන හිමිකම අතර වෙනස ලාභයයි. ආරම්භක හිමිකම හා අවසාන හිමිකම අතර වෙනස ලාභයයි. හරි ඔන්න ඔය ටික තමයි අපි කතා කරේ. හරි සාකච්ඡා කරේ. දැන් ඔයාලට දෙනවා මම පාස් පේපර් එකක් තනියම කරන්න. හරි තනියම කරන්න දෙන්න. මේක අනිවාර්යයෙන්ම හදන්න ඕනේ ගෙදරදී ඈ. අගෝස්තු මාසේ වුණා මේකට අදාළ මාකින් එකක් දීලා තිනවා. මේ 2012 උසස් පෙළ තනියම කරන්න ඕනේ. 2012 උසස් පෙළ එක තනියම කරන්න ඕනේ මේ. දැන් ඊළඟට තියෙන අපිට 2012 උසස් පෙළ එක තනියම ගෙදරදී කරන්න ඕනේ. 2012 උසස් පෙළ ලකුණු 30ක් දීපු එක තනියම කරන්න ඕනේ.